හොඳයි අපි අද දවසේ ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ උන්වහන්සේගේ වචනය අපිට ඉගෙන ගන්නට මේ ලැබුණු අනර්ගයට ප්‍රස්තාව ගැන තවත් දවසක මම හිතන්නේ ගිය සතියේ සහභාගී වෙච්ච අයට මතක ඇති අපි කතා කරන්නේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීමේ වැදගත්කම ගැන විශේෂයෙන් අපි දෙවියන් වහන්සේගේ සෙනගක් හැටියට දේව දරුවන් හැටියට අපි අවබෝධ කරගන්න ඕනි දෙයක් තමයි අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන පිණිස උන්වහන්සේ අපිව කැඳවා තිබෙනවා නැත්නම් තෝරගෙන තිබෙනවා. ඉතින් ඒ තෝරා ගැනීම තුළ උන්වහන්සේත් එක්ක මේ බැඳීම ඇති කර ගන්නට උන්වහන්සේ ප්‍රසන්න කරන දේ කරමින් අපිට ඉදිරියට යන්න තමයි උන්වහන්සේ අපිව තෝරගෙන තිබෙන්නේ. ඉතින් මතකද ගිය සතියේ කාට හරි අපි ගිය සතියේ නැවතුනේ කොයි හරියෙන්ද කියලා බයිබල් පාඩම මතක තියෙන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මතක් කරමු බලන්න. ගිය බදාදා අපි අවසන් කළේ මොන ස්ථානෙන්ද මතකද? මම දැන් අපි දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීම ගැන අපි යම් කාරණා විස්තර කරා. ප්‍රසන්න කිරීම කියන්නේ මොකක්ද කියන දේ ගැන අපි විස්තර කරා. ඒ ප්‍රසන්න කරන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ මම එක කාරණාවක් මූලික කාරණාවක් ගෙනල්ලා ඔයගොල්ලෝ ඔබත් එක්ක සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ කාරණාව කුමක්ද? කොහොමද අපි ප්‍රසන්න කරන්නේ කියන කාරණාව යටතේ කාරණාවක් බෙදාගත්තා. මතකද? ඔව් මම කැමති කවුරුන් කතා කරනවා. බයිබල් පාඩමක් නිසා මම කැමති ඔයගලන්ගේ දැනගන්න. මතකද? මේ සතියට පොයද මතකද? අපි අවසානයේදී 1 යොහාන් 2:18 සමා වෙන්න 1 යොහාන් 2:18 1 යොහාන් 2:18 තව අපි කතා කරා මං හිතන්නේ අපේ යාකෝබ් 2:17 අපි අවසානයේදී මං හිතන්නේ කතා කළා මේ අපේ ඇදහිල්ල ගැන තමයි අපි අවසානයේ සාකච්ඡා කරේ. දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න තියෙන අපි කාරණා අතරින් අපි ඇදහිල්ල කියන දේ වැදගත් කියන දේ වැදගත් කාරණාවක් කියන දේ අපි ගිය සතියේ මතක් කරගත්තා. හොඳයි. ක්‍රියාව නැති ඇදහිල්ල මල ඇදහිල්ලක් කියලා කිව්වා. රයිට්. ක්‍රියාව නැති ඇදහිල්ල මරුණු ඇදහිල්ලක් බව අපි ගිය සතියේ කතා කළා. දැන් ගොඩාක් වෙලාවට අපි ඇදහිල්ල ගැන කතා කරනවා. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන බව නැත්නම් අපේ යේසුස් වහන්සේ කෙරේ අපේ තිබෙන විශ්වාසය අපි එතුමාට ආදරය කියන දේ අපි ප්‍රකාශ කරනවා. නමුත් අපේ ක්‍රියාවට අපි එනකොට අනේ ක්‍රියාව තුල අපේ ජීවිතේ ඒ ප්‍රකාශය දකින්න ලැබෙන්නේ නැහැ. අපි යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරනවා කියලා කියනවා. නැත්නම් අපි උන්වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් තමයි ජීවත් වෙන්නේ කියලා අපි කියනවා. නමුත් අපේ ක්‍රියාව තුල ගොඩාක් වෙලාවට දකින්න නැති වෙනවා මේ අපේ ඇදහිල්ල. ඉතින් යාකෝබ් යවුම් පත්‍රයේ හරි ලස්සනටම යාකෝබ් තුමා ප්‍රකාශ කරනවා ක්‍රියාව නැති ඇදහිල්ල මරුණු ඇදහිල්ල. අපි දන්නවා මරුණු ඇදහිල්ලක් කියන එක අදහස තමයි ඒක තවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැත්නම් ඒක අප්‍රාණිකයි. ඒකේ යම් කිසි ක්‍රියාවක් නැත්නම් ඒකේ ජීවයක් දකින්න ලැබෙන්නේ නැහැ. අද ගොඩාක් වෙලාවට අපේ ඇදහිල්ලක් සමහර විට මම කියන්නේ හැම කෙනෙක්ම කියලා කාගේවත් ඇදහිල්ල කාටවත් විනිශ්චය කරන්න බෑ. නමුත් අපි අපිවම විනිශ්චය කර ගන්න ඕනේ. මගේ ඇදහිල්ල කොතනද තියෙන්නේ? මගේ ඇදහිල්ල කුමන ස්ථානයේ තියෙන්නේ? මගේ ඇදහිල්ල මොන ආකාරයේ ඇදහිල්ලක්ද? ඉතින් ඒ ඇදහිලි කාරණා ගැන තමයි අපි විශේෂයෙන්ම ඇදහිල්ලේ තිබෙන ස්වභාවය නැත්නම් බයිබලයේ තුල කතා කරන ඇදහිල්ල ගැන සඳහන් වෙලා තිබෙනා වූ කාරණාවන් කීපයක් තමයි දැන් අපි කතා කරන්නට යොමු වෙලා ඉන්නේ. right? අපි ගිය සතියේ බැලුවා මරුණු ඇදහිල්ලක් ගැන අපි කාරණා කතා කරා. විශේෂයෙන් අපිට අපි ගැනත් හිතන්න වෙලා තියෙනවා අපේ ඇදහිල්ලට ජීවයක් තියෙනවද නැත්නම් ක්‍රියාත්මක වීමක් තිබෙනවද නැතිනම් මේ යාකෝබ් තුමා කියන විදිහට අපි කතා කරන ඇදහිල්ල මරුණු ඇදහිල්ලක්ද කියලා අපිට කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් මම කැමතියි දැන් මරුණු ඇදහිල්ල ගැන අපි ගිය සතියේ අපි සාකච්ඡා කළා. දැන් කැමති තවත් යාකෝබ් යවුම් පත්‍රයේම තවත් ඇදහිල්ලක් ගැන කතා කරනවා. තවත් ඇදහිල්ලක් ගැන කතා කරනවා. එතන යම්කිසි විශේෂ කෙනෙක්ගේ ඇදහිල්ලක් ගැන කතා කරනවා.
මම කැමති බයිබල් කියවීමක් කරලම අපි ඒ ස්ථානය ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු කියලා. යාකෝබ් යවුම් පත්‍රයේ පෙරලා ගන්න 2:19 වෙනි පදේ කවුරු හරි කෙනෙක් කියවමු බලන්න 2:19 වෙනි පදේ 2:19 පෙරලා ගත්ත කෙනෙක් 2:19 ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නෙහිය. නුඹ කරන එක හොඳය. යක්ෂයාත් විශ්වාස කර වෙවුලති. right. දැන් බලන්න මෙතෙන්දි කතා කරනවා මේ කවුද වෙවුලන්නේ මෙතන? කවුද වෙවුලන්නේ? යක්ෂයා. යක්ෂයා වෙවුලනවා. එතකොට අපිට මෙතෙන්දි පේනවා යක්ෂයා පවා යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරන උන්වහන්සේ දෙවියන් වහන්සේ කියලා. යක්ෂයා පවා වෙවුලනවා. ඒ කියන්නේ අපිට මෙතෙන් දකින්න පුළුවන් යක්ෂයාට පවා ඇදහිල්ලක් තිබෙනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා. අපි දන්නවා බයිබලයේ තියෙනවා අපි මාර්ක් සුභාරංචිය අපි පෙරලා බැලුවොත් මාර්ක් සුභාරංචිය පෙරලා බැලුවොත් 5:7 වෙනි පදේ අපිට පෙන්වනවා මේ ගෙරසෙනේ යක්ෂ වේශ වූ මිනිසෙක් ගැන සිදුවීමක් තිබෙනවා. ගෙරසෙනේ යේසුස් වහන්සේට මුණ ගැහෙනවා යක්ෂ වේශ වූ මිනිසෙක්. මම කැමති ඒකත් පෙරලගෙන අපි පොඩ්ඩක් බලන්න කියවන්න අවස්ථාවක් කරගත්තා නම් මාර්ක් සුභාරංචි 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ බලන්න යක්ෂයා පවා අපි කියනවා සාතාන් පවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරනවා. දැන් අපිත් විශ්වාස කරනවා කියලා කියනවනේ. අපිත් කියනවා යේසුස් වහන්සේ අපි විශ්වාස කරනවා. අපිත් විශ්වාස කරනවා. හැබැයි අපි විතරක් නෙමෙයි අපේ සතුරත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරනවා. හැබැයි ඒකේ වැඩක් තියෙනවද ඒකේ? විශ්වාස කළාට වැඩක් තියෙනවද? අන්න ඒක තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ ඇදහිල්ල කියන දේ තුලින් දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් අපි තවත් මරුණු ඇදහිල්ලක් ඇති ඒ වගේම තවත් විශ්වාස කරන්නා වූ පුද්ගලයෙක් බවට පත්වීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒක තමයි අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. මොකද අපේ අරමුණ දෙවියන් වහන්සේව සතුටු කරනවා. උන්වහන්සේ ප්‍රසන්න කරන උන්වහන්සේගේ සැබෑ දේව දරුවෙක් වෙන එක. අපි මේ පස්වෙනි පරිච්ඡේදයේ මම කියවපු බයිබල් පදේ මම පොඩ්ඩක් කියවන්නම්. 5:7 වෙනි පදේ කියනවා මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ ඔබ වහන්සේට මාගෙන් කම මොකක්ද? මට වද නොදෙන මෙන් දෙවියන් වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමි. මහත් හඬින් මුරගසා කීවේය. දැන් බලන්න මේ ස්ථානයේ යක්ෂයා නැත්නම් සාතාන් යේසුස් වහන්සේට කියනවා මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඒ කියන්නේ දේව පුත්‍රයා. යේසුස් වහන්සේ අපේ කවුද? යේසුස් වහන්සේ අපේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ. දැන් අපි ඔක විශ්වාස කරනවා. යේසුස් වහන්සේ දේව පුත්‍රයානෝ. දැන් අපි විතරක් නෙමෙයි අපේ සතුරා නැත්නම් දෙවියන් වහන්සේගේ සතුරා සාතනුත් ඒක දන්නවා. ඒක විශ්වාස කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විශ්වාස කිරීම විතර ප්‍රමාණවත් නැහැ. ඒක අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට කීකරුකමක් පැමිණෙන්න ඕනේ. අපි දන්නවා යේසුස් වහන්සේව පරීක්ෂා කිරීම ගැන සඳහන් වෙනවා ලූක් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ. ඒ ස්ථානයේ යක්ෂයා යම් ආකාරයකට ප්‍රශ්න කිරීමක් වගේ, සෝදිසි කිරීමක් වගේ යේසුස් වහන්සේට කතා කරලා කියන ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්. හැබැයි යක්ෂයා දැනගෙන හිටියේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. right? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා යක්ෂයා නැත්නම් සාතන් දැනගෙන හිටියා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සාතන් පවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා දැනගෙන බයෙන් වෙවුලනවා. දැන් ගෙනසරේ සිදුවීමට අපි අවධානය දුන්නොත් එතෙන්දී ඔව් වෙවුලනවා. එහෙම නේද තියෙන්නේ? දැන් අපි අපේ ජීවිතයත් එක්ක පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් දැන් යක්ෂයා හරි වෙවුලනවා. දැන් අපි වෙවුලනවාද? අපි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරනවා. නමුත් අපි තුල යේසුස් වහන්සේට බයක් තිබෙනවද? අපේ හදවතේ යේසුස් වහන්සේට බයක් තිබෙනවද? දැන් දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න ඕනේ කියලා අපි හිතනවා නම්
උන්වහන්සේව ප්‍රසන්න කරන දේව දරුවෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා නම් අපි එතුමා කෙරේ සැබෑ ලෙස ප්‍රේමයෙන් එතුමට යටත් වීම උන්වහන්සේ කෙරෙහි ගරුබිය දැක්වීම ඉතා වැදගත්. යක්ෂයත් විශ්වාස කරන නිසා ඔබ විශ්වාස කරනවා කියන එක විශේෂ දෙයක් නෙවෙයි. හැබැයි යක්ෂයා නම් විශ්වාස කළා ටිකක් බය වෙනවා, වෙවුලනවා. හැබැයි අද ගොඩක් වෙලාවට කිතුණුවන් හැටියට අපි අපේ ජීවිතයට අදාළ කරලා බැලුවොත්, අපි පොඩක් කල්පනා කරලා බැලුවොත්, අපි කොයිතරම් දුරට යේසුස් වහන්සේට බය වෙනවද, වෙවුලනවද? මෙන්න මේ කාරණාව ගැන අපිට කල්පනා කරලා බලන්න තියෙනවා. බලමු අපි ඇත්තටම මේ ගැන කල්පනා කරලා යක්ෂයාට ඊතරම් විශ්වාසයක් ඇතුව යේසුස් වහන්සේ ඉස්සරහා වෙවුලනවා නම් අපිට ඇයි දේව ගරුබියක් අපි තුල ඇති වෙන්නේ නැත්තේ? මේවා ගැන මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කතා කරන්න මේ මනස පිළිබඳව. මොකද අපේ ආත්මික මනසක් ගොඩ නැගීමත් වැදගත් වෙනවා දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් මම මේ කාරණාව ගැන තව තවත් විමසමින් සිටිනවා. මොකද ඉතා ගැඹුරු කාරණා විමසන්න තියෙනවා මේ මනසත් එක්ක බැඳුණු දේවධාර්මික කාරණාවන්. ඉතින් අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතෙන්දී මම ඔබට ඉක්මනින්ම මම ප්‍රකාශ කරන මේ ඇදහිල්ල කියන දේ අපිට ඉතා වැදගත්. අපගේ දෙවියන් වහන්සේව සතුටු කරන්න. මොකද ඇදහිල්ල නැතුව උන්වහන්සේ ප්‍රසන්න කරන්න බෑ. අපි ගිය සතියේ බැලුවා හේබ්‍රෝ යවුම් පත්‍රයේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයෙන් අපි දැක්කා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ. නැත්තම් ප්‍රසන්න කරන්න බෑ. නැත්තම් උන්වහන්සේ තෘප්තිමත් කරන්න බෑ. right? අපි උන්වහන්සේට ආදරය කරනවා කියලා අපි කියනවා නම් උන්වහන්සේට ඒ ආදරය අපේ ක්‍රියාව තුළින් ප්‍රකාශ වෙන්න ඕනේ. එතකොට ඒ ප්‍රකාශ වීම කරන්ට අපි තුල ඇදහිල්ල තිබීම ඉතා වැදගත්. අපි එතුමක් විශ්වාස කරන එක ඉතා වැදගත්. ඒ කියන්නේ කුමන තත්වයක වුණත් අපි එතුමා කෙරේ විශ්වාසය තබන්න ඕනේ. අපිට යහපත වේවා අයහපත වේවා ඒ සියල්ලදී අපි උන්වහන්සේ විශ්වාස කරන්නේ නැත්නම් එතුමා කෙරේ අපේ සම්පූර්ණ විශ්වාසය තබලා ජීවත් වෙන්න අපි තුල හැකියාවක් නැත්නම් සිතුවිල්ලක් නිරන්තරයෙන්ම තබා ගත යුතුයි. ඒක ඉතා වැදගත් උන්වහන්සේව සතුටු කරන්න ඕනේ කියලා අපි හිතනවා නම්. තවත් ඇදහිල්ලක් අපිට දකින්න පුළුවන් බයිබලයේ මේ මතෙව් සුභාරංචිය 7:21 ඉඳන් 23 දක්වා අපි කියවුවොත් මතෙව් සුභාරංචිය අපි කියවලා බැලුවොත් 21 ඉඳන් 23 දක්වා ඒ කොටස තුල අපිට දකින්න පුළුවන් කාරණාවක් තිබෙනවා මේ අහංකාරකම්. මතෙව් සුභාරංචිය 7 වෙනි පරිච්ඡේදයේ 21 ඉඳන් 23ට. අපි ගොඩාක් වෙලාවට අපිට ඇදහිල්ල තියෙනවා. අපි ඒ ඇදහිල්ල තුලින් අපි සමහර වෙලාවට ක්‍රියාවට දානවා සමහර ඒ ඇදහිල්ල ක්‍රියාවන් අපි අත්දකිනවා. දැන් අපි දකිනවා මතෙව් සුභාරංචිය විදිහට යේසුස් වහන්සේ හරි ඊටාම ගැඹුරක් නැත් අපි හැම කෙනෙක්ම කල්පනා කරලා අපේ ජීවිතය ගැන සෝදිසි කරගන්න අවශ්‍ය කරනවා. මතෙව් සුභාරංචිය 7 වෙනි පරිච්ඡේදයේ මම කිව්වේ 21 නම් මෙතන කියනවා මේ 22 වෙනි පදයේ කියනවා දැන් අපි කලින් පදයේ කිව්වොත් එතන කියනවා උන්වහන්සේගේ කැමැත්ත කිරීම ගැන කාරණාවක් විමසමින් ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළමුද මට කියනවා ඇත. එවිට මම කිසි කලකට නුඹලා නොහැදින්නේ මේ අධර්මිෂ්ඨකම් කරන්නේ මා කෙරෙන් අහක්ව ඵලයල්ලා. අද ගොඩාක් වෙලාවට අපි යේසුස් වහන්සේගේ නාමයෙන් කරන්නා වූ ක්‍රියාවන් අපි කතා කරනවා. අපිට තිබෙන ආත්මික බලය ගැන අපිට තිබෙන ආත්මික හැකියාවන් නැත්නම් ආත්මික අත්දැකීම් අපි ලොකු කරමින් කතා කරනවා. අනිත් අයව හෙලා දකිමින් අපි උසස් අය යයි සලකමින් අපි අනිත් අයට වඩා උතුම් කියලා සලකමින් අපි ක්‍රියා කරනවා. මේකත් අපේ ඇදහිල්ල අහංකාරකම ඇදහිල්ල. අපිට ඇදහිල්ල තියෙනවා. හැබැයි මේ ඇදහිල්ල තුල අහංකාරකම තියෙනවා. ඒ අපිට කැමති නෑ. මරුම ඇදහිල්ලට උන්වහන්සේ කැමති නෑ. ඒ වගේම අපි දැක්කා ඊට පස්සේ යක්ෂයා තුල තියෙන ඇදහිල්ලටත් අපිට ප්‍රයෝජනවත් භාවයක් නෑ. විශ්වාස කිරීම විතරක් අපේ ජීවිතේ ප්‍රමාණවත් නෑ. තුන්වෙනි ඇදහිල්ල කියන්නේ අපි දකිනවා ඇදහිල්ලේ ස්වභාවයක් තියෙන අහංකාරකම ඇදහිල්ල. මේකත්
දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රයෝජනවත් නැහැ. right? අපි තෝර බේරලා අපි බලන්න ඕනේ අපි කොයි ඇදහිල්ල තුලද පීඩා සිටින්නේ. දේව වචනයට අනුව අපි දෙවියන් වහන්සේ සතුටු කරන්න ඕනේ කියලා අපි හිතනවා නම් උන්වහන්සේට ප්‍රසන්න වූ පුද්ගලයන් බවට මේ පොළවේ අපි ජීවත් වෙමින් උන්වහන්සේව ගෞරවයට මහිමයට පත් කරන්න ඕනේ කියලා හිතනවා නම් එහෙනම් උන්වහන්සේව ප්‍රසන්න කරන පිණිස අපේ ඇදහිල්ලද උන්වහන්සේ ඉදිරියේ යහපත්ව තිබිය යුතුයි. ඉතින් අපේ ඇදහිල්ල අහංකාරයෙන් පිරිච්ච ඇදහිල්ලක් නම් අනිත්‍ය හෙලා දකිමින් අපි ලබන ආත්මික අත්දැකීම් තුල අපි උඩඟුකමින් ඇසිරෙනවා නම් නැත්නම් ආත්මයන් වහන්සේගේ දීමනා ලැබමින් ඒ දීමනා තුලින් අපට ලැබෙනා වූ ගෞරවය නිසා අපි අනිත්‍යව හෙලා දකින ඇදහිල්ලේ ස්වභාවයක් තුල අපි ගමන් කරනවා නම් මම හිතන්නේ ඒකටත් උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්නභාවයක් නැහැ. ඉතින් අපි අරමුණ දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීම නම් මම හිතනවා ඒකට අපිට විපාකයක් තිබෙනවා. අපි ආරම්භක දවසේ අපි කිව්වා මේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීමෙන් අපිට තිබෙන ප්‍රතිඵල ප්‍රතිලාභ බොහොමයක් තිබෙනවා. උන්වහන්සේ ප්‍රසන්න කරන මනුෂ්‍යයන්ට බොහෝ ප්‍රතිලාභ තියෙනවා. බොහෝ ආශිර්වාදයන් තිබෙනවා. හැබැයි මේ ආශිර්වාද ගොඩාක් ඉතුණු අහිමි කරගෙන තියෙන්නේ ඔවුන් දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ යුතු ආකාරය අවබෝධයක් නොමැතිව කටයුතු කරන නිසායි. අපිට ඇදහිල්ල තිබුණා කිව්වත් වැඩක් නැහැ. දෙවියන් වහන්සේට පිළිගත හැකි ඇදහිලි ස්වභාවයක් නැත්නම් උන්වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් ජීවත් වීමක් අපි තුල තිබිය යුතුයි. ඉතින් ඒක තමයි මම උත්සාහ කරන්නේ මතක් අපිට අවබෝධ කරගන්න. මොකද අපි හැම කෙනෙක්ම ඇදහිල්ල තුල ඉන්න අය. මම විශ්වාස කරනවා අද දවසේ මේ බයිබල් පාඩමට එකතු වෙලා ඉන්න අය ඔබට ඇදහිල්ලක් තියෙනවා. මේක අපි දන්නේ නැති දෙයක් නෙමෙයි. දැන් මම මේ උගන්වන දේවල් මම හිතනවා ඔබ දේ වචනේ කියවන කෙනෙක් නම් මේ දේවල් ඔබ දන්න දේවල්. right? මම උත්සාහ කරන්නේ මේ තේමාවක් තුලින් අපි කිතුණුවන් හැටියට අපේ ජීවිතේ අපිට අතපසු වෙලා තිබෙන දෙයක්. නැත්නම් අපි සැලකිලිමත් නොවන දෙයක් ගැන නැවත වතාවක් සිතා බලන පිණිස දේව වචනෙන් ඔබට නැවත මතක් කර දීමක් මේ අධ්‍යයනය තුලින් සිදු කරන්නට. ඒ නිසා අපි ඉන්න ඇදහිල්ලේ ස්වභාවය මොකක්ද කියන දේ අපි අවබෝධ කරගන්නා පිණිස දේව වචනය තුලින් යම් කිසි අවබෝධයක් ලබා ගැනීම අපිට ඉතා වැදගත්. right? ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මගේ ඇදහිල්ල කුමන ආකාරයේ ඇදහිල්ලක්ද? මුලින් මම කතා කරා මරුණු ඇදහිල්ලක් ගැන යාකෝබ් යවුම් පත්‍ර 2 7 වෙනි පදේ 17 වෙනි පදේ ඊට පස්සේ කතා කරා යක්ෂයා තුලත් තිබෙන ඇදහිල්ලක් යක්ෂයා තුලත් තියෙන ඇදහිල්ලක් ඒකත් ප්‍රයෝජනවත් නැහැ. ඒකත් ප්‍රයෝජනවත් නැහැ. තුන්වෙනියට අපේ තියෙන තවත් ඇදහිල්ලක් තමයි අහංකාරකමේ ඇදහිල්ල. උන්වහන්සේ තුල ලබන ආත්මික අත්දැකීම් තුලින් අනිත්‍යව හෙලා දකින්නවා. අපිට තියෙන ඒ ආත්මික හැකියාවන් ගැන අපි වර්ණනා කරගන්නවා. අනිත්‍යව හෙලා දකින්නවා. මේකත් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව උන්වහන්සේට ප්‍රසන්න නැහැ. උන්වහන්සේගේ කැමැත්ත නම් අපි ආත්මික අත්දැකීම් ලබන්න ඒක අහංකාරකමක් කරගන්නේ නැතුව අපි දෙවියන් වහන්සේගේ යටහත් පාත්කමින් එකිනෙකාට ගරු කරමින් එක එක්කෙනාව පිළිගනිමින් යේසුස් වහන්සේ කොහොමද තමන් වහන්සේව යටත් කරමින් උන්වහන්සේ තුල තිබුණා වූ ඒ ආත්මික ආශිර්වාද උන්වහන්සේ තුල තිබුණා වූ ඒ ආශිර්වාදයන් මිනිස්යන්ට නිදහස් කළාද ඒ ආකාරයට අපි තුල තිබෙන ඒ ආත්මික කාරණාවන් අනිත්‍යයට ආශිර්වාදයක් කිරීම තමයි අපිට තිබෙන වගකීම. ඒ නිසා ඔබට යම් කිසි ආකාරයේ ඇදහිල්ල තුල ඔබ යම් දේව වරප්‍රසාද ලැබලා තිබෙනවා නම් ඔබ යම් කිසි ආත්මික තලයකට ඔබ ඇවිල්ලා ඉන්නවා නම් ඔබ ඇදහිල්ල තුල යම් කිසි ආධිපත්‍යයක් දේව අනුග්‍රහය තුල ඔබ තබා ගනිමින් යක්ෂයන් දුරු කරමින් ඔබ රෝග සුව කරමින් නැත්නම් ඔබ විශේෂයෙන් දේශනාකාරයෙක් වේවා නැත්නම් ඔබ අනිත්‍යය ඉස්සරහා ඔබ ආශිර්වාද ඔබගේ ඇදහිල්ල කරන කොටගෙන ඔබ විශේෂ ආශිර්වාදලත් මට්ටමක ඔබේ පවුල සාර්ථක කර ගැනීමක් වේවා එහෙම නැත්නම් ඔබ ව්‍යාපාර ඔබගේ සාර්ථක කර ගැනීමක් වේවා විවිධ ආකාරයෙන් ඔබගේ ඇදහිල්ල තුල ඔබ ආශිර්වාදයක් ලබාගත් පුද්ගලෙක් වෙලා සිටින්න පුළුවන්. හැබැයි ඔබ ලැබූ ආශිර්වාද නිසා අනිත් අයව එලා දැකීම. යේසුස් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රේමය, යටහත්පාත්කම, මෘදුකම මේ වගේ ආත්මික ගුණාංග අපි තුල අපි ඇති කරගත්තේ නැත්නම්
අපි එතුමා තුල කතරම් විශ්වාසයක් තුල ගමන් කරමින් ආශිර්වාද ලැබමින් ගියත් ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ කියනවා අඳුනන්නේ නැහැ මම. මගේ නාමය ඔබ යක්කු දුරු කළා කියලා, මගේ නාමය කියලා ඔබ රෝග සුව කළා කියලා හාස්කම් කරා කියලා මම ඔබව අඳුර ගන්න යන්නේ නැහැ. ඉතින් මේ ගැන අපි කල්පනාකාරී වෙන්න ඕනේ. අපි ස්වාමින් වහන්සේ කෙරේ අදහන්නා වූ නැත්නම් ඇදහිල්ල තිබෙනා වූ සෙනගක් ඇටියට අපි සිටින්නේ කුමන ඇදහිලි මට්ටමකද නැත්නම් ඇදහිල්ල කුමන ස්වභාවය තුලද කියන ගැන අපි ටිකක් කල්පනා කරමින් බලන්න අවශ්‍යයි. තවත් ඇදහිල්ලක් තමයි මම කැමති අපිට මේ වගේ ගොඩාක් කාරණා කතා කරන්න පුළුවන්. නමුත් මම කීපයක් තමයි මම ඔබත් එක්ක මේ විස්තර කරමින් යන්නේ. මේ අධ්‍යයනය තුල අපි මේ ගැන අවබෝධයක් ලබාගෙන අපේ ජීවිතයට අදාළ කර ගැනීමට අපි උත්සාහ කරන්නට යනවා මේ කාරණා තුලින්. තව ඇදහිල්ලක් තමයි අපි දකිනවා මේක ඉතාල වැදගත් ඇදහිල්ලක්. අපි දන්නවා ආබ්‍රාම්ගේ ඇදහිල්ල. ආබ්‍රාම්ගේ ඇදහිල්ල ගැන මොනවද දන්නේ? ආබ්‍රාම් ගැන මම හිතනවා මෙතන බොහෝ අය දන්නවා. යම් කිසි මම කියන දේව සේවය කරන අයත් ඉන්න නිසා ඔවුන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා. නමුත් මම කැමති එවැනි අවබෝධයක් එවැනි බයිබලයේ දැනුමක් නැති අය ඉන්නවා නම් මේ ආබ්‍රාම් ගැන යම් කිසි දෙයක් ඔබ අහලා තියෙනවා නම් යම් කිසි අවබෝධයක් තියෙනවා නම් මම කැමති ආබ්‍රාම් ගැන දන්න යම් කිසි දෙයක් බෙදා ගන්න කියලා. ආබ්‍රාම් ගැන මොනවද දන්නේ? ආබ්‍රාම් ගැන මොනවද දන්නේ? ඇදහිල්ලේ පියා කියලා කියනවා. ඇදහිල්ලේ පියා කියලා කියනවා. ඔව්. මම හිතන ඇදහිල්ලේ පියා දෙවියන් වහන්සේ සතුටු කරපු මිනිස්සෙක්. දැන් දාවිද් දෙවියන් වහන්සේගේ හදවතට ලං වුණු පුද්ගලයෙක් හැටියට බයිබලයේ කතා කරන සමීප වෙච්ච පුද්ගලයෙක් හැටියට. හැබැයි ආබ්‍රාම්ට දෙන නම තමයි ඇදහිල්ලේ පියා. ඇදහිල්ලේ පියා. ඉතින් ඒකට විශේෂ වටිනාකමක් තියෙනවා. ඇදහිල්ලේ පියා. ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිීමෙන් තමයි ඔහුගේ ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ඔහු ලැබුවේ. අපි ක්‍රියාපොත් මේ උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ බැලුවොත් ආබ්‍රාම්ට අභියෝගමත් අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උත්පත්ති පොතේ 22 වෙනි පදේ පරිච්ඡේදයේ 10 වෙනි පදේ ආබ්‍රාම්ට ඉතා අමාරු අභියෝගමත් අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඊසක්ව පූජා කිරීම. ඊසක්ව පූජා කිරීම. දැන් බලන්න ඕගේ ඇදහිල්ල දෙවියන් වහන්සේ ඊසක්ව ආබ්‍රාම්ට කියන පූජා කරන්න කියලා. හැබැයි ඒක ලේසි දෙයක් නෙවෙයි. ආබ්‍රාම්ට ලැබිච්ච දේව ආශිර්වාදයක් ඒක. ආබ්‍රාම් බොහෝ කාලයක් දරුවෙක් නැතුව ඉඳලා ඔහුට දෙවියන් වහන්සේ විසින් ලැබුණු දායාදයක්. ඒක දේව පොරොන්දුවේ ආශිර්වාදය. හැබැයි දෙවියන් වහන්සේ කියන එක ගිහලා පූජා කරන්න. ඒක ලේසි නෑ. ඒක බැලුමටම ඇයි දෙවියන් වහන්සේ මෙවැනි දෙයක් ඉල්ලන්නේ? හැබැයි ආබ්‍රාම් ප්‍රශ්න කරන්න ගියේ නෑ. ආබ්‍රාම් ප්‍රශ්න කරන්න ගියේ නෑ. ප්‍රශ්න අහන්න ගියේ නෑ. දෙවියන් වහන්සේ කියපු දේ ඔව් මුළු හදවතින්ම පිළිගත්තා. ඔව්ට දෙවියන් වහන්සේ කියපු දේ කරන්න ඔව් ඉදිරිපත් වුණා. අන්නේ ඉදිරිපත් වීම තමයි දෙවියන් වහන්සේ ඔබේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ කීකරුකමේ ඇදහිල්ල. ක්‍රියාව තියෙන ඇදහිල්ල දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. අපි දන්නවා මේ කානායි සරණ මංගල්‍ය ගැන අපි දන්නවා බයිබලයේ යොහන් සුභාරංචි 2 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. කී දෙනෙක් කියවලා තියෙනවා කානායි සරණ මංගල්‍යයේ කතාව නැත්නම් ඒ සිදුවීම. ඒ කතාවක් තුනේ සිදුවීමක්. යේසුස් වහන්සේ කානායි සරණ මංගල්‍යයේ සහභාගී වෙනවා. ඒ ස්ථානේ අපි දන්නවා ඒ සරණ මංගල්‍යයේදී මිදියුෂ අවසන් වෙනවා. ඒ මිදියුෂ අවසන් වුණාම ඒ ප්‍රශ්නය කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. යේසුස් වහන්සේ වෙතට ඒ ප්‍රශ්නය ගේනවා. යේසුස් වහන්සේ වෙතට ඒ ප්‍රශ්නය ආවම යේසුස් වහන්සේ පළමු අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරනවා. යේසුස් වහන්සේගේ මව මරියතුමිය කියනවා මෙන්න මෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. යේසුස් වහන්සේ කියන තවම මගේ වෙලාව පැමිණියේ නැහැ. පැය පැමිණියේ නැහැ. හැබැයි යේසුස් වහන්සේගේ මව යේසුස් වහන්සේ කියන කොයි දෙයක් නමුත් කරන්න කියලා සේවකයන්ට කියනවා. හැබැයි සිදුවීමේදී අපි දකිනවා යේසුස් වහන්සේ සේවකයන්ට කියන්නේ වතුර පුරවන්න කියලා. බලන්න මේ අවස්ථාව අපි ටිකක් ගැඹුරට ගිහින් බැලුවොත් එතන ජලය නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම නිදුවිෂ අවශ්‍ය වෙන්නේ. හැබැයි සේවකයන් යේසුස් වහන්සේගේ මව කියපු වචන වලට ගරු කරමින් කීකරු වුණා.
දෙවෙනි එක තමයි යේසුස් වහන්සේ කියපු දේ කරන්න වුන් කීකරු වුණා. ඉතින් මේ කීකරු වීම දෙවියන් වහන්සේගේ හාස්කම නිර්මාණය කරනවා. මේ ඇදහිල්ල කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේගෙන් අපිට හාස්කමක් නිර්මාණය කරන්න දීලා තිබෙනා වූ වරප්‍රසාදයක්. නැත්නම් ඒක අපිට දීලා තිබෙනා වූ ඒකත් දෙවියන් වහන්සේ දීලා තිබෙන එක්තරා ආයුධයක් වගේ එක පැත්තකින්. ඇදහිල්ල කියන දේ අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙනවා උන්වහන්සේගෙන් ආශිර්වාද උරුම කරගන්නට. ඒ කීකරුකම ඇදහිල්ලේ කීකරුකම තමයි උන්වහන්සේගෙන් විපාකයක් ඔබට මට ගේන්නේ. ඇදහිල්ලේ කීකරුකම ඒ ක්‍රියාවක් නැත්නම් යටත් වීමක් නැත්නම් උන්වහන්සේගේ හඬට උන්වහන්සේගේ වචනවලට අපි සවන් දෙලා ඒකට කීකරු වෙන්න ලෑස්ති නැත්නම් කවදාක්වත් දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් අපිට අත්දකින්න වෙන්නේ නැහැ. අද ගොඩාක් වෙලාවට අපේ ඇදහිල්ල අපි විශ්වාස කරනවා කියලා කියනවා. නමුත් යේසුස් වහන්සේ අපිට කරන්න කියලා කියන දේවල් කරන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට උන්වහන්සේ අපිට මඟ පෙන්වන දේවල් අපිට කතා කරන දේවල් ටිකක් වැඩක් නෑ වගේ අපිට තේරෙන්න පුළුවන්. මේවා අර්ථවත් නෑනේ, මේක තේරුමක් නෑනේ, මේවා බොරු වැඩ. මේ වගේ අපිට හිතෙනවා. නමුත් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන අය ඇටියට අපි එතුමා විශ්වාස කරනවා නම් එතුමාගේ වචනයෙන් අපිට යම් මඟ පෙන්වීමක් එනවා නම් ඒකට කීකරු වීම තුළ උන්වහන්සේ කෙරේ තබන්නා වූ ඒ විශ්වාසය තුළ ප්‍රතිඵල අපිට ලැබෙනවා. අන්නේ ඒ කීකරුකමට උන්වහන්සේගේ ක්‍රියාව ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ කීකරුකමේ ඇදහිල්ලට තමයි උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ. කීකරුකමේ ඇදහිල්ලට තමයි උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ. තව අපි බයිබල් පදයකට අවධානය දුන්නොත් යෝහන් සුභාරංචි 3:16 මතකද කාටද? කටපාඩමින් කියන්න පුළුවන්ද කාටද? යෝහන් 3:16 මම හිතන්නේ අපිට ගොඩාක් සමීප බයිබල් පදයක්. කාටද මතකද? කටපාඩමින් කියන්න. යෝහන් 3:16 කියන්න පුළුවන්ද කාටද කටපාඩමින්? කාටද කටපාඩමින් කියන්න පුළුවන්ද? යෝහන් 3:16 ප්‍රසිද්ධ බයිබල් පදයක්. මක්නිසාද ස්වාමීන් වහන්සේ සුවකී එක ජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයට ප්‍රේම කළසේක එසේ කළ උන්වහන්සේ ක්‍රියා දාන්න සියලු දෙනා විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසයි. බොහොම ස්තුතියි පාදුනාංශේ. මම දන්නේ අපි හැම කෙනෙකුට මේක සාමාන්‍යයෙන් උරු පුරුදු බයිබල් පදයක්. අපි නිතර අපි මේක මතක් කරනවා. ගොඩාක් වෙලාවට අපි යේසුස් වහන්සේ එක්ක සම්බන්ධතාවයන් තියෙන හැටියට අපි අනිත් අයට යේසුස් වහන්සේ ගැන කතා කරනකොටත් අපිට ගොඩාක් වෙලාවට මේ බයිබල් පදේ ඉතාම වැදගත්. අපිට යම් කෙනෙකුට යේසුස් වහන්සේ කෙරේ ඇදහිීම තුළ තිබෙනා වූ විශේෂ වරප්‍රසාදය ආශිර්වාදය ගැන විස්තර කරන්න. උන්වහන්සේ කෙරේ අදහන්නා වූ කිසි කෙනෙක් විනාශ නොවන බව අපිට එතෙන්දි පෙන්නලා දෙනවා. උන්වහන්සේ කෙරේ අදහන කිසි කෙනෙක් විනාශ නොවන බව. මෙතෙන්දි ගැලවීම කෙරේ තිබෙනා වූ ඇදහිල්ල. අපේ ගැලවීම එතුමා කෙරේ සැබෑ ඇදහිීම තුළ අපිට ලැබෙන බව අපිට මතක් කරලා දෙනවා. අපි තව බයිබල් පදයක් බලමු. ඒකම එපීස යවුම් පත්‍රයේ 2:8 සිට 10ට. 2:8 සිට 10ට. එපීස 2:8 සිට 10ට. එපීස 2:8 සිට 10ට. මම කියවන්නම් පොඩ්ඩක් ඔබට පුළුවන් සවන් දෙන්න. ඔබේ බයිබලයේ පෙරලා ගන්න පුළුවන්. මම විශ්වාස කරන ඔබ ගාව බයිබලයක් තියෙනවා කියලා. ඔබ අවශ්‍ය මේ බයිබල් පද ඔබ සටහන් කරනවා ඇති කියලා සටහන් තබා ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මෙතන 8 වෙනි පදයේ සිට මෙහෙම කියනවා. මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නෝවිය. ඒ නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරාට්ටු කර නොගන්නා පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. මක්නිසාද අපි වනායි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල ඔව් ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තය ඔව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප ඇසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. දැන් අපිට මෙතෙන්දි පේනවා ඊට වැදගත් දෙයක් මේ ගැලවීම පිළිබඳව තිබෙනා වූ ඇදහිල්ල. ගැලවීම ලැබීමට තිබෙනා වූ ඇදහිල්ල. මේක අපේ ඇත්තටම අපි ඇදහිල්ලෙන් තමයි අපි ගැලවීම ලබන්නේ. ඒ කියන්නේ ඇදහිල්ල කරන කොටගෙන ලැබෙන අනුග්‍රහයෙන්.
අපි ගැලවී සිටින්නේ. කියන්නේ අපේ හොඳක් නිසා නෙවෙයි. අපි එතුමා කෙරේ තබන විශ්වාසය නිසා අපි ගැලවෙනවා. මේකත් එක්තරා ආකාරයකට අපේ ගැලවීම පිණිස අපේ ඇදහිල්ල වැදගත් කියන දේ ගැන අපි මතක තබා ගත යුතුයි. ඒක අපේ යහපත් වැඩ නිසා නෙවෙයි අපිට ගැලවීම ලැබෙන්නේ. අපි යේසුස් වහන්සේ කෙරේ තබන විශ්වාසය නිසා. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ යේසුස් වහන්සේ කෙරේ තබන්නා වූ විශ්වාසය දිනපතා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක සෙලවෙන්න දෙන්න ඕනේ නැහැ. අපිට ප්‍රශ්න අභියෝග එනකොට යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාව, උන්වහන්සේගේ මළවුන්ගෙන් උත්ථානය, උන්වහන්සේ මේ ලෝකයට නැවත පැමිණෙන බව අපි කවදාකවත් අමතක කරන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න අභියෝග එනකොට අපි මිනිස්යන් හැටියට අපි අමතක කරනවා යේසුස් වහන්සේ කවුද කියලා. දැන් මට මේ කාරණා ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා. දැන් අපි සේවය කරන පළාතේ ගොඩක් වෙලාවට මිනිස්සු ප්‍රශ්න කරදර එනකොට දෙවියන් වහන්සේව හොයාගෙන නැත්නම් යේසුස් වහන්සේගෙන් යම්කිසි පිහිටක් උපකාරයක් බලාපොරොත්තුෙන් සභාවට එනවා. හැබැයි මෙම කාලයක් යනකොට ඔවුන්ට ප්‍රශ්න එනකොට කරදර එනකොට ඔවුන් උන්වහන්සේව දාලා යනවා. දෙවියන් වහන්සේව දාලා යනවා. මොකද ඔවුන්ට අමතක වෙනවා යේසුස් වහන්සේගේ සත්‍යතාවය. ඔවුන් ඇසූ සත්‍යතාවය ගැන ඔවුන්ට තේරුමක් නැති වෙනවා. යේසුස් වහන්සේ මේ කුරුසියේ මැරුණේ මගේ පාපය නිසානේ. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට දෙවි කෙනෙක්නේ. උන්වහන්සේගේ ඔවුන් ඇසූ ආකාරයෙන් මේ නැවත පැමිණීම ගැන ඔවුන් තුල කිසිම විශ්වාසයක් ගොඩනැගෙන්නේ නැහැ. ඔවුන් වටා සිද්ධ වෙන්නා වූ විවිධ ප්‍රශ්න නිසා, සමාජයෙන් වෙන ප්‍රශ්න නිසා, නැත්නම් ගමෙන් වෙන ප්‍රශ්න නිසා. මම දන්න සමහර පවුල් ඉන්නවා. ඔවුන් යේසුස් වහන්සේ වෙතට ඉතාම ජීවිතව පැමිණියා. කාලයක් පැමිණියා. මම මාස කිහිපයක්ම සභාවට ආව. හරිම උද්‍යෝගිමත් හිටියා. හැබැයි ගමෙන් ප්‍රශ්න එන්න පටන් ගත්තා. ඔවුන්ට විවිධාකාරයෙන් බාධාවන් එන්න පටන් ගත්තා. ඔවුන්ට ගමෙන් ලැබිච්ච සියලුම උපකාර, ඔවුන්ගේ හිතමිත්‍රාදීන්ගෙන් තිබිච්ච ඒ විවිධ උපකාරයන් සියල්ල නැවතෙන්න පටන් ගත්තා. මොකද වුනේ? ඔවුන් පසුබැස්සා. ඔවුන් දේවස්ථානයට එන එක ටිකක් ලැජ්ජාවක්, නැත්නම් ඒක සමාජයෙන් කුංවීමක් හැටියට උන් සැලකුවා. මේක නිසා මොකද වුනේ? ඔවුන්ට ගැලවීම අහිමි වුණා. ගැලවීම අහිමි වුණා. එනිසා අපිට දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය නිසා ලැබෙන දේව අනුග්‍රහයෙන් ලැබෙන ගැලවීම අපි ලබා ගන්න නම් උන්වහන්සේ මත ස්ථිරත්වයක් ඇතුව සිටින්න ඕනේ. උන්වහන්සේගේ ඒ කුරුස පූජාවෙන් ලැබිච්ච ඒ ගැලවීම ගැන අපිට සහතිකයක් ඇතුව අපි සිටින්න ඕනේ. ඒ නිසා අපි හැම වෙලේම මොන තත්වයක සිටියත් අපි පෞකාරයන් බවත් අපි හොඳ නිසා නෙමෙයි යේසුස් වහන්සේ කුරුසියේ මැරුණේ. අපි පෞකාරයන් නිසා. ඒ පෞකාර අපිට උන්වහන්සේ තුල ගැලවීම තියෙනවා කියන විශ්වාසය නිතරම අපි තුල තබාගත යුතුයි. ඒක අපිට ඉතා වැදගත්. අපේ දිනපතා ජීවිතයේදී යේසුස් වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයට ඇතුල් වෙන්නත් උන්වහන්සේගේ හදවතට ප්‍රීතියක් නැත සතුටක් ඇති කරන සැබෑ කිතුණුවෙක් වෙන්නටත්. ආමෙන්. හොඳයි. මම කැමතියි ඔයගොල්ලන් මේව ප්‍රශ්නයක් අහන්න. අපේ ඇදහිල්ල වර්ධනය කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? මම කැමති එක එක්කෙනා කතා කරනවා නම් පොඩ්ඩක්. අපේ ඇදහිල්ල වර්ධනය කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? මම කැමති මේ ඔබගේ උත්තරත් එක්ක තමයි මම මේව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කැමති මේ දේවල් ඔබගේ පිළිතුරුත් එක්කම සාකච්ඡා කරන්න. මොකද මේ දේවල් ගොඩාක් මේ අපේ දැනුමට නෙවෙයි මම උත්සාහ කරන්නේ මේ බයිබල් අධ්‍යයනය තුළ ඊට වඩා අපේ ප්‍රායෝගික ජීවිතයේදී දෙවියන් වහන්සේත් එක්ක අපේ සම්බන්ධතාවය වඩා ශක්තිමත් කර ගැනීම තුළ තිබෙනා වූ වාක්‍යයන් වලට නැත්නම් ආශිර්වාද වලට යම් ආශිර්වාද අත්දැකීමකට ඇතුල් වෙන්නට මේ අධ්‍යයනය ප්‍රයෝජනවත් කරවන්න. ඔබ කියන්නේ ඔබ කියන දේවල් වරදින්නේ නැහැ මම විශ්වාස කරනවා. ඒ උඹලන් දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙලා නිතර යාඥාවෙන් ඇදහිීම. රයිට්. හොඳයි. වචනය කියවීම ගැන කිව්වා, යාඥා කිරීම ගැන කිව්වා. හොඳයි ස්තුතියි. තව කවුද ඉන්නේ? තව කවුරුහරි කියමු බලන්න. ගමන් කිරීම. උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම. හොඳයි ස්තුතියි. තව උත්තර තියනවාද? උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම. තව අපේ ඇදහිල්ල වැඩි කර වර්ධනය කර ගන්න පුළුවන් කොහොමද? මම දැන් අපි ඒක සමා වෙන්නේ
ඇතුළු ජීවත් වීම. දෙවියන් වහන්සේට ගරුබිය ඇතුළු ජීවත් වීම. දෙවියන් වහන්සේට ගරුබිය ඇතුව ජීවත් වීම. තව නිරන්තරයෙන් දේව වචනය කියවීම. නිරන්තරයෙන් දේව වචනය කියවීම. තව උත්තර තියෙනවද? කවුරුවත් කියන වැරදි නෑ. හරි? දැන් මේ දේවල් අපි කියන ගමන්ම මේවා තමයි අපි මේ දේවල් කිරීම තමයි දෙවියන් වහන්සේට සතුටක් දෙවියන් වහන්සේගේ හදවතට ප්‍රසන්නභාවයක් ඇති කරගන්න තියෙන ක්‍රම. right? තව දෙවියන් වහන්සේට සතුටක් ඇති කරන්න තව මොනවද කරන්න පුළුවන් දේවල්? මේ අපි අදහිල වර්ධනය කරගන්න තව මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? තව දිනවද පිළිතුරු? හොඳයි මම හිතන්නේ ඔබ කියපු සෑම දෙයක්ම හරි. පළවෙනි දේ මම හිතනවා මේ දේව වචනේ කියවීමට අපේ කාලයේ දීම ඉතා වැදගත්. අද ගොඩාක් වෙලාවට අපේ ඇදහිල්ල වර්ධනය නොවෙන්නේ අපිට යේසුස් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අපිට ශක්තිමත් භාවයක් නොදැනෙන්නේ අපි දේව වචනයත් එක්ක තියෙන සම්බන්ධතාවය අඩු නිසා. අද ගොඩාක් වෙලාවට අපිට ප්‍රශ්න අභියෝග එනකොට අපිත් එක්ක යේසුස් වහන්සේ සිටින බවත් උන්වහන්සේ අපේ ප්‍රශ්නයේදී අපේ කරදරයේදී අපිත් එක්ක ක්‍රියා කරන බව අපිට අමතක වෙන්නේ ගොඩාක් වෙලාවට අපි දේව වචනයත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩාක් වෙලාවට අඩුයි. ගොඩාක් වෙලාවට අඩුයි. මම කියන්නේ හැම කෙනෙක්ම මම කියන්නේ ඔබ මෙතන මේ බයිබල් අධ්‍යයනයට සහභාගී වෙන්නා වූ ඔබ දේව වචනේ කියවන්නේ නැහැ කියලා මම කියන්නේ. අපි කියවනවා. නමුත් අපි ගොඩාක් වෙලාවට අපි අපෙන් අහන්න ඕනේ මම කොතරම් කාලයක් නැත්තම් මම දේව වචනයට දෙන ස්ථානය මොකක්ද? මෙන්න මේක ගැන තමයි අපි හිතන්න ඕනේ. දැන් මේ දේව වචනය මේ වචනය තමයි අපිට යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරන්න පොළඹවන්නේ. අපි දන්න දේව වචනේ ඇසීමෙන් තමයි ඇදහිම පැමිණෙන්නේ. අපි රෝම පොතේ 10:17 වෙනි පදේ රෝම 10:17 වෙනි පදේ කියවමු බලන්න කවුරුත් රෝම 10:17 රෝම 10:17 බලන්න කරලා ගත්ත කෙනෙක් ඉන්නවනම් කියවනවා නම් ගොඩාක් උදව්වක්. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනෙන් ඇසීමද පැමිණෙන්නේ. රයිට්. එතන අපිට පැහැදිලිව පේනවා ඇදහිල්ල පැමිණෙන්නේ කොහමද? ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන්. ඔව් වචනය. දේව වචනය ඇසෙන්නේ නැත්නම් අපි තුල ඇදහිල්ලක් ඇති වෙන්නේ නැහැ. අද ගොඩාක් වෙලාවට අපි දේව වචනයට දෙන තැන ගොඩාක් වෙලාවට අඩුයි. දැන් අපි දන්නවා බයිබල් පාඩම් වලට එම ගොඩාක් වෙලාවට අපිට සභාවේ සෙනග එකතු කරගන්න හරිම අමාරුයි. ඉතිවරුත් තියෙනවා අපිට මේක තමයි තියෙන ලොකුම අභියෝගය. හැබැයි මේ කාලේ කොරෝනා කාලේ නම් ලොකු උපකාරයක් වුණා දෙවියන් වහන්සේගේ වචනය සෙනගට උගන්වන්න මේ විවිධ තාක්ෂණික උපකරණ ඔස්සේ බොහෝ අයගේ සහභාගීත්වයත් ඒ තාක්ෂණික පහසුකම් තිබිච්ච අය ගොඩක් අය සහභාගී වුණා. ඒතර ඒක අපි සාමාන්‍ය බයිබල් අධ්‍යයනයක් දේවස්ථානයේ කරනවට වඩා විශාල සහභාගීත්වයක් ඒක තියෙනවා. අනිත්කාරී උනන්දු නේද? මේ තත්ත්වය මේ කාලේ තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලත් අපි දැක්කා. අපි දැක්කා සමහර අවස්ථාවන් වලදී ඇත්තටම වුන් විශාල ප්‍රශ්න තුලින් ගමන් කරා. කොරෝනා කාලේදී ආර්ථිකව විශාල පොරබැදීම් තුල ගමන් කරා. හැබැයි ඇදහිල්ල තුල උන් වර්ධනය වෙලා හිටපු නිසා සමහරවිට මම කෝල් කරලා අහනවා කොහොමද ආර්ථික තත්ත්වය කොහොමද කෑම බීම ගෙදර තියනවාද මම මේ වගේ දේවල් බෙදා ගන්නවට කවුරුත් වර්ධවා හිටියා. සාමාන්‍ය අපි දන්නවා පෞද්ගලික කාලේ මේ වගේ තත්ත්වයන් හැම සභාවකම තිබුණා. හැම ගොඩාක් කිතුණු පවුල් වලටත් මේ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඇත්තටම අපි මම අහනකොට සමහරු කියනවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපිට මේ දේවල් ලැබුණා. මම අහුව සමහරව අපිට යම් යම් උපකාර ලැබුණම සභාවෙනුත් අපි යම් යම් උපකාර බෙදලා දෙන්න ඇදුවම සමහරුන්ගෙන් ඇහුවා අපි මේ උපකාරයක් කරනවා. අපි පොඩ්ඩක් කල්පනා කරලා බලනවා සභාවේ මෙන්න මේ අයට අමාරුයි. ඒ වගේ අය කල්පනා කරලා බලලා ඇහුවම හැබැයි සමහරු කිව්වා නෑ ෆාදර් මේ වෙලාව අපිට තියෙනවා. දෙවියන් වහන්සේ සුතුවත් වෙන්න දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කළා තියෙනවා. ඒ නිසා අපිට නෙමෙයි නැති කෙනෙකුට දෙන්න මේ වගේ ගොඩක් අය මේ Tamanට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියන අත්දැකීම් බෙදා ගන්න පටන් ගත්තා.
හිතන්නේ නැති විදියට උන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද දොරවල් විවෘත කරලා තිබුණා. හැබැයි ඒකේ එක පැත්තක රහස තමයි යාඥාව සහ දේ වචනේ කියවීමට ඔවුන් වැඩි කාලයක් ඉඳ පුරුදු වෙලා තියෙන පෞද්ගලික කාලේ. අභියෝගමත් කාලයක්, අමාරු කාලයක්. හැබැයි දෙවියන් වහන්සේ විශ්වාස කරන්ද දේව වචනේ නෝන්ට පෙළඹෙව්වා. යාඥා කරනකොට දෙවියන් වහන්සේ කොහේ හරි ක්‍රමයන් වලින් නෝන්ට ආශිර්වාද කරලා තිබුණා. මම හිතනවා අපි එක එක්කෙනාට මෙවැනි අත්දැකීම් තියෙනවා. ඉතින් එවැනි අත්දැකීම් ලබනද අපි දේව වචනේ කියවීම තුලින්, දේව වචනේ ඇසීම තුලින් උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නට ලැබෙන මේ බලය අපි ලබා ගන්න ඕනේ. ඒ දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කිරීම තුලින් ලැබෙන බලය අපි ලබා ගන්න. ඒ දේව වචනයට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. අපි අදහිල්ල වර්ධනය කර ගන්න ඕනේ නම්. හැබැයි ඉතින් මේ අපි දේව වචනේ කියවලා විතරක් මදි. ඒකත් මතක තියාගන්න. හැබැයි කියවීම වැදගත්. කියවීම තමයි අපිව යේසුස් වහන්සේ විශ්වාස කරන්න පොළඹවන්නේ. යෝහන් සුභාරංචියේ 20 වෙනි පරිච්ඡේදයේ ඔබ 31 වෙනි පදේ බැලුවොත් යෝහන් තුමා මේ යෝහන් සුභාරංචිය ලියලා අවසන් කරන්ට යනකොට ਉਹ කියනවා තව මට ලියන්න පුළුවන්. නමුත් මේ ලියපු ටික ලියන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා ඔබට තහවුරු කරන්න, ඔප්පු කරන්න. මේ දේව වචනේ කියවන්න තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා අපිට තහවුරු වෙන්නේ. ඒ තහවුරු තමයි අපිට යාඥා කරන්න වේවා, අපේ අභියෝග වලට මුහුණ දෙන්න වේවා, අපි තුල බලයක් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්කම ලබා දෙන්නේ දේව වචනය. අනතරම ගොඩක් වෙලාවට මේ දේව වචනය ගැන කතා කරනකොට එක්තරා දේවදාසයෙක් කරලා තියෙන ප්‍රකාශයක් මම උපුටා දක්වන්න ගොඩක් වෙලාවට කැමතියි. මම පෞගේ කාලේ දේශනාවල් වල කතා කරා දෙවියන් වහන්සේගේ වචනය. මොරිස් සෙරුල්ලෝ කියන දේවදාසයා කියනවා දෙවියන් වහන්සේගේ වචනය අපි අධිකාරීත්වයෙන් කතා කරනකොට ඒකෙන් යම්කිසි බලයක් නිදහස් කරනවා කියලා. දෙවියන් වහන්සේගේ වචනය අපි බලයෙන් සහ අධිකාරීත්වයක් ඇතුව මේ අධිකාරීත්වයක් ඇතුව අපි පාවිච්චි කරන්න බෑ නිකන් දේව වචනය ගැන කිසි අවබෝධයක් නැතුව. දෙවියන් වහන්සේගේ වචනේ කියවනකොට තමයි ඒකේ තිබෙන අධිකාරීත්වය අපිට දැනෙන්නේ. නැතුව කවදාකවත් දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන අධිකාරීත්වය පාවිච්චි කරන්න බෑ. ඉතින් ඕකේ අධිකාරීත්වය පාවිච්චි කරනකොට යම්කිසි බලයක් නිදහස් වෙනවලු. මේ ඇදහිල්ල ඇත්තටම මේ ඇදහිල්ලෙන් බලයක් නිදහස් කරන්නේ දේව වචනය තුලින් අපි තුල ඇති කරන්නා වූ ඇදහිල්ල. ඒ වචනය තමයි අපිට ඇදහිල්ලට ඇතුල් කරන්න බලය ලබා දෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න අවශ්‍ය අපි ඇදහිල්ල වර්ධනය කරගන්න නම් දේව වචනයට කාලය දෙන්න. අපිට සලස්මක් ඇති කරගන්න දේව වචනය කියවන්න. දැන් අපි උත්සාහ කරනවා ගොඩාක් වෙලාවට හැම දවසකම මේ සුභාරංචි මේ දවස්වල අපි සුභාරංචි පොත් ටික ඉවර කරගෙන යනවා. යම්කිසි කණ්ඩායමක් එක්ක අපි මේ කටයුතු කරගෙන යනවා මේ දේව වචනේ කියවන්න උනන්දුවක් තිබෙන එක අසන්න කැමැත්තෙන් ඉන්න කණ්ඩායම් එක්ක අපි යම් සැලැස්මක් එක්ක යනවා. දැන් අපි පෞගිය කාලේ අපි අලුත් ගිවිසුම දැන් ඉවර කරන්න තව පොත් දෙකයි තියෙන්නේ. මම හිතනවා මේවා අපිට වැදගත්. මොකද අපි කැමැත්තෙන් හරි සමහරවිට අකමැත්තෙන් හරි සමහරවිට මතක් කරනවා කියවුවද මේක ඇව්වද. දැන් මම නිතර අපි මේක උත්සාහ කරන සතිපතා දවස්පතා අපි මේ කොරෝනා ඉවර වුණා දේවයන් පටන් ගත්තත් අපි නවත්තන්නේ නැහැ කියන තීරණයක ඉන්නවා. මොකද ඒකෙන් අලුත් බලයක් කිතුණුවා තුන නිෂ්පාදනය වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න ඔබගේ හදවතේ ආශාව තිබෙනවා නම් උන්වහන්සේගේ වචනය කියවීම තුළින් ඔබ තුළ ඇතිවෙනා වූ ඇදහිල්ල ඔබ පාවිච්චි කරන්න උන්වහන්සේව ප්‍රසන්න කරන දරුවෙක් වෙන්නට. අනිත් එක තමයි කියවන වචනයට කීකරු වෙන්නත් ඕනේ. දේ වචනේ කියවල වැඩක් නැහැ කීකරු වෙන්නේ නැත්තම්. මතේ සුභාරංචි 7:24 ඉඳන් 25ට කියවුවොත් අපිට දකින්න පුළුවන් ක්‍රියාව කරන්නේ නැත්තම් වචනයට අපි ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඒකෙන් ප්‍රයෝජනෙකුත් නැහැ. මතේ 7:24 ඉඳන් 25ට ඔබ කියවන්න. මොකද මම මේකට වැඩි කාලයක් ගන්නෙ නැහැ. අපිට තව ටිකක් කාරණා ගොඩක් කතා කරන්න තියෙනවා. ඒ වගේම අපි හොඳ ආත්මික කණ්ඩායමක් එක්ක අපේ සම්බන්ධතාවයන් පවත්ව ගන්න ඕනේ. අපේ ෆෙලෝෂිප් එක නැත්තම් අපේ සම්බන්ධතාවය ඒ ආත්මික කණ්ඩායමක් එක්ක තබා ගැනීම වැදගත් වෙනවා. බලන්න ඔබත් එක්ක ඉන්න කණ්ඩායම ඔබ වැඩිපුරම ඔබේ සම්බන්ධතාවයන් තිබෙන අයගේ ජීවිත කුමන ආකාර ජීවිතද? දැන් අපි ආත්මික කණ්ඩායමක් අපිත් එක්ක සම්බන්ධතාවයන් ගොඩනගන්න අපි හැම වෙලේම තබා ගැනීම ඉතාම වැදගත්. අපි ඒ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඊතෝපදේශ පොතේ කතා කරන 13 වෙනි පදයේ ඔබ කියවලා බැලුවොත් ඥානවන්තයන් කැටුව යාම ඥානවන්තයෙක් වීමට උපකාරී වෙනවා. දැන් අපි දන්නවා
සමහර වෙලාවට අපි සමාජෙත් අපි දකිනවා නරක අය ආශ්‍රය කිරීමෙන් නරක පුද්ගලයෙක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ බොරු කියන රවට්ටන වංචා වැඩ කරන අයත් එක්ක අපි වැඩි සම්බන්ධතාවයන් පවත්වාගෙන ඉන්නකොට අපිත් බොරු කියන්නත් ඒ පුද්ගලයා වගේ වංචා වැඩ කරන්නත් අපිවත් පොළඹවනවා. එනිසා අපි යහපත් වැඩ කරන මිනිස්සුත් එක්ක අපි සම්බන්ධතාවය ඇති වෙනකොට අපි තුලත් යහපත් දේවල් කරන්න අපි තුලත් පෙළඹවීම ඇති වෙනවා. ඒකයි හිතෝපදේශ පොතේ කතා කරන ඥානවන්තයන් එක්ක යනකොට ඥානවන්තයෙක් බවට අපිව පත් කරන්න යනවා. එනිසා ඔබගේ සම්බන්ධතාවයන් පවත්වන්නා වූ අය ආත්මික අයවීම ඉතාමත් ප්‍රයෝජනවත් ඔබේ ඇදහිල්ල වර්ධනය කරගන්න. right? හැම වෙලේම අනුන් ගැන දොස් කතා කරන මිනිස්සුන්ට අපහාස කරන නැත්නම් වැරදි වැඩවලට ඔබ පොළඹවන අයත් එක්ක නෙවෙයි ඔබේ සම්බන්ධතාවය ඔබ කිතුණුවන් නැටියට වර්ධනය කරගන්න. ඒ අය ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. ඒ අය ප්‍රතික්ෂේප කරන්න බෑ. යේසුස් වහන්සේ සියල්ලන් සමග අපිට ජීවත් වෙන්න තමයි කැඳවලා තියෙන්නේ. නමුත් ආත්මික මනුෂ්‍යයන් යාඥාවට දෙවියන් වහන්සේගේ කාරණා ගැන නිතර කතා කරන අයත් එක්ක ඔබේ සම්බන්ධතාවයන් වැඩි කරගන්න. සභාවට එනකොට ඔබ මේවා ගැනත් හිතන්න. ආත්මික පුද්ගලයන් ඔබේ මිත්‍රයන් කරගන්න. ඒක ඔබේ ඇදහිල්ල වර්ධනය කරගන්න ඔබට ලොකු උපකාරයක් වෙනවා නියත වශයෙන්ම. ඒ නිසා දේව භක්තිය ඇති අය ඔබගේ සම්බන්ධතාවයන් බවට පත් කරගන්න. එවිට ඔබ තුල දේව භක්තිය සහ ඒ ඇදහිල්ලේ වර්ධනය ඔබ තුල සිද්ධ වෙනට යනවා. ඒ වගේම මම ඔබ ධෛර්යමත් කරන ඔබේ ඇදහිල්ල වර්ධනය කරගන්න ඕනේ නම් මිෂනාරිවරුන්ගේ පොත් එම කියවන්න. ඒ ඇදහිල්ලෙන් ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ පොත්පත් කියවන්න. මම මේ වගේ මිෂනාරිවරුන්ගේ පොත් නැත්තම් මේ ඇදහිල්ලෙන් ජීවිතේ ජයගත්ත අයගේ පොත් කීපයක් කියවලා තියෙනවා. ඇත්තටම විශාල බලපෑමක් හදවතට දැනෙනවා. විශාල ලෙස යේසුස් වහන්සේට ලං වෙන්න, යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරන්න පොළඹවනවා. ඔබට මතක කියවලා තියෙනවද දන්නේ නැහැ පාස්ටර් කෝල්ටන්ගේ පොතක් තියෙනවා ඇදහිල්ලේ වීරයාරි ඔය වගේ නමක් තියෙන මට නම මතක නැහැ. හැබැයි විශාල බලපෑමක් ඇති කරන අපේ හදවතට. මම කියන්නේ අපි මිත්‍යාවන් කිසිම ප්‍රායෝගික නැති ඇදහිල්ලක් නෙවෙයි. නමුත් ඒ තුල දෙවියන් වහන්සේ තුල ලැබූ අත්දැකීම් මේවා මනුෂ්‍යයන්ගේ ජීවිතවල. ඒගොල්ලන්ගේ ජීවිත සාර්ථක වෙන්න දෙවියන් වහන්සේ තුල යම්කිසි ගමනක් සම්පූර්ණ කරන්න ඔවුන් ලැබූ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඒ අත්දැකීම් අපිටත් ලොකු පිටුවහලක් වෙනවා. අපේ ඇදහිල්ල වර්ධනය කරගෙන යේසුස් වහන්සේව සතුටු කරන්නට අවස්ථාවක් උදා කරගන්න. ඒ නිසා මේ වගේ දේවල් ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. right? ඒ වගේම අපිට 2 කොරින්ති පොතේ ඔබ පළවෙනි පරිච්ඡේදේ නම් පළවෙනි පරිච්ඡේදේ 9 සිට 10 දක්වා කියවුවොත් 2 කොරින්ති පළවෙනි පරිච්ඡේදේ 9 සිට 10 සහ දානියෙල් පොතේ 3 වෙනි පරිච්ඡේදේ ඔබ 17 ඉඳන් 18 මේ බයිබල් පද කියවනකොට ඔබට දකින්න පුළුවන් පීඩා විදි දෙවියන් වහන්සේ විශ්වාස කිරීම. ඔබට ප්‍රශ්න කරදර අමාරුකම් එනකොට ඔබ ඒ වෙද්දි යේසුස් වහන්සේ විශ්වාස කරන්න උත්සාහ කරන්න. මිනිස්සු ඔබට මොන අභියෝගය ගෙනාවත් මොන කරදරය ගෙනාවත් ඔබත් එක්ක මාත් එක්ක යේසුස් වහන්සේ ඉන්නවා කියන සහතිකය ඇතුව අපි සිටීම තුළ අපේ ආත්මික ජීවිතේ නැත්නම් අපේ ඇදහිල්ල විශාල වශයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මොකද ඒ තුළ දෙවියන් වහන්සේ අපිට අත්දකින්න පුළුවන්. අපි ප්‍රශ්න එනකොට උන්වහන්සේ අමතක කරලා උන්වහන්සේ විශ්වාස කරන්න අපි පුරුදු වෙන්නේ නැත්නම් අපේ ඇදහිල්ල වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න එනකොටත් උන්වහන්සේ විශ්වාස කරන්න උත්සාහ කරන්න. ඉතින් මම අද දවසේ තවත් මාතෘකාවක් බලන් හිටියා. නමුත් වෙලාව අපිට මදි. මේ කාරණාව ගැන ඔබට අදහසක් තියෙනවද නැත්නම් ප්‍රශ්නයක් තියෙනවද අහන්න? නැත්නම් ඔබට එකතු කරන්න යමක් තියෙනවද? මම කැමතියි ඔබේ අදහස් ප්‍රශ්න මේ වෙලාවේ සාකච්ඡාවට ගන්න. ඔබේ ප්‍රශ්න අදහස් තියෙනවා අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? පැහැදිලි නැති තැනක් තියෙනවද? අපි තව දුරටත් අපි තව මාතෘකා කීපයක් ඔස්සේ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කොහොමද කියලා අපි බලන්න යනවා. බයිබලයේ අපි ලබන සතියේ කීකරුකම ඒකේ ග්‍රීක භාෂාවෙන් අදහස් දෙකක් තියෙනවා. මේ කීකරුකම කියන්නේ දෙආකාරයකට බයිබලෙන් අපිට ග්‍රීක භාෂාවේ අදහස්ට අනුව අදහස් දෙකක් කියනවා. අපි ලබන සතියේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණා ගැන ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. තියෙනවද?
මොනවාරි අදහසක් එකතු කරන්න කැමතිද මේ දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීම ගැන? මොකද අලුත් මාතෘකාවට අනේක දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට තව කාරණා කීපයක් ඔස්සේ අපි සාකච්ඡා කරනවා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ පටන් ගත්තොත් අපිට ඒක සාකච්ඡා කරන්න වෙලාව මදි වෙනවා. තියෙනවද අදහසක්? අදහස් මොන හරි තියෙනවද කාට හරි කතා කරන්න? ඔබට විශේෂ අත්දැකීමක් හරි දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීම ගැන අදහිල්ලෙන් ඔබ ගත තීරණයක් වේවා. අදහසක් තියෙනවද? අදහස් තියෙනවද කාගේ හරි? ඔබට තියෙනවද මොනවද අදහසක් කියන්න දෙයක්? දේවප්‍රිය මොනවද අදහස් තියෙනවද? හොඳයි. අපිට තව විනාඩි 2ක් 3ක් වගේ තියෙන්නේ. ඉතින් මම ඊළඟ කොටසම කතා කරන්නේ නැහැ. මොකද විනාඩි 3-4කින් අපි කතා කරලා තේරුමක් නැති නිසා මම ඔබව ධෛර්යමත් කරලා ලබන සතියේ බයිබලයේ කීකරුකම ගැන මොනවද කතා කරන්නේ? කීකරුකම ගැන මොනවද කතා කරන්නේ? මේක ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ කරුණු හොයාගෙන ලබන සතියේ මොකද මේ කීකරුකම ගැන අපිට දකින්න පුළුවන් විවිධ පැතිකඩයන් තියෙනවා. විශේෂයෙන් පැතිකඩයන් දෙකක් අපි බලනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ මනස ආත්මික මනසක් ගොඩ නැගීම. ආත්මික මනසක් ගොඩ නැගීම. මේකත් ලොකු සාකච්ඡාවකට මම ගන්න බලාපොරොත්තු වෙනවා මේ මනස සහ සිත. මේ දෙක ගැන අපි මේ දවස්වල සාකච්ඡා කරනවා විවිධ ආකාරයෙන්. මොකද මේක ගැඹුරු අදහසක් තිබෙන කාරණාවක්. ඒ නිසාම ඔබ ධෛර්යමත් කරනවා ඔබ පුළුවන් තරම් මේ මනස සහ සිත ගැන ඔබත් කරුණු කාරණා හොයාගෙන නැත්නම් මනස කියනවා අපි නැත්නම් හදවත කියනවා. මනස හදවත. බයිබලයේ මේක දෙකක් ඇටියට කතා කරනවා. මේක දෙකක්ද එකක්ද මේ වගේ මනස පිළිබඳව ඔබට පුළුවන් යම් කිසි තොරතුරු එකතු කරගෙන අපේ සාකච්ඡාවට ඉදිරි දවස්වලදී එකතු කරගන්න ඔබටත් පුළුවන් කරුණු කාරණා එකතු කරගන්න. ඉතින් මම ධෛර්යමත් කරනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම කීකරුකම ගැනත් බයිබලයේ මේ කීකරුකම ගැන මොනවද කතා කරන්නේ කියලා පොඩ්ඩක් හොයාගෙන එන්න. එතකොට අපිට ලේසි සාකච්ඡා කරන්න අපිට කීකරුකම සහ මනස මේ වගේ කාරණා ගැන අපි පොඩි සාකච්ඡාවක් එක කරන්න මම කැමැත්තෙන් ඉන්නවා. හැබැයි ඔබගේ උපකාරයත් වැදගත්. එතකොට අපිට හොඳ සාකච්ඡාවකට ගිහිල්ලා බයිබලයේ තියෙන වඩා ගැඹුරු දේවල් අපිට එළියට ගන්නට අවස්ථාවක් කරගන්න පුළුවන්. හොඳයි ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු නේද? ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු. හොඳයි. පදුනන්සේ ඕකේ. අපි අවසන් කරන්න. හරි අපි කමන්ති සහෝදරියට කියමුද යාඥාවකින් අවසන් කරන්න කියලා. හරි කමන්ති පදුනන්සේ යාඥාවකින් අධ්‍යයනය අවසන් කරමු. අපි ආඥා කරමු. ආදර දෙවියන් වහන්සේ වහන්සේ විද්‍යාර්ථී මුදවාර කරන ස්වාමීන් වහන්සේ වහන්සේ වචනය අද දවසේ තුල ස්වාමීන් අපි අධ්‍යයනය කරාට ස්වාමීන් යන වහන්සේ කෙරෙහි තිබෙන වැඩිහිල ගැන වහන්සේට කියලා ස්තුති කරනවා. යන්නේ වර්ධනය කරගන්න ස්වාමීන් වහන්සේ මේ ජීවිතය තුළ වහන්සේගේ මාර්ගය දරවන ලෙස ජීවිතේ වහන්සේ පොෂාක්තිමත් ලෙස ස්තුතිවන්ත වෙනවා. යන විශේෂයෙන් යන වහන්සේ විද්‍යාර්ථීට රොෂාන් චන්ද්‍ර පාදනාසේ බාහිස්වාමී වහන්සේ උතුම් අපේ කතා කරන ස්තුතිවන්ත වෙනවා. යන්නේ මේ සහභාගී සෑම කෙනෙකුගේම ආඥා කරන වහන්සේ උන්ගේ සිතවලට තුන්නා වේ වචන නිසා ස්තුතිවන්ත වෙනවා. යන්නේ මේ රාත්‍රී බාරය අප සෑම කෙනෙකුම වහන්සේගේ ආරක්ෂාව යටතේ ගනුවෙනවා. යන්නේ වහන්සේගේ වචන නිසා ස්තුතිවන්ත වෙනවා. යන්නේ අධිරේ කාලේ නිසා ස්තුතිවන්ත වෙනවා. මේ සියල්ල ගන්නේ තුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. 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 සුපි සියලු දෙනාට ජේසු පීඨයි. අපි ලබන සතියේ කීකරුකම සහ මනස ගැන කරුණු හොයාගෙන යමු.